ඊට අමතරව SQL කියන්නේ මොකක්ද කියලා හැඳින්වුවා. SQL ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කියලා ඉගෙන ගත්තා. එකක් DDL අනික DML. DDL වලට අදාළ ටික තමයි කරන්න පටන් ගත්තේ data definition language. ඒ කියන්නේ table හදන සහ table වෙනස් කරන ආකාර ටික තමයි පටන් ගත්තේ. table එකක් අපි හැදුවා. table හැදුවා දත්ත ආකාර කීපයකුත් ඉගෙන ගත්ත. දත්ත ආකාර ටික වෙන වෙනම ඉගෙන ගන්නත් තියෙනවා. ඊට පස්සේ තව ටේබල් එකකට ප්‍රයිමරි කී එකක් දැම්මා, යුනික් එකක් දැම්මා. ඒ ටික විතරයි කරේ තාම. ටේබල් එක හැදුවා, හදන්න පාවිච්චි කරපු කෝරි ටික මම ආයි ලිව්වොත් නිකන් හරි. කෝරි ටිකේ පළවෙනිම කෝරි එකක් අපි ලිව්වා මෙහෙම. create database කියලා එකක් ලිව්වානේ. create database කියලා එකක් ලිව්වා. මේ කෝරි එක create database කියලා database එකේ නම. ඊට පස්සේ මේ හදපු database එක use කරා. මෙතන a නම් use a කියලා කෝරි එකක් ලිව්වා. use a කියලා. මේ ඉස්සලාම ලියපු කෝරි එක මේ දෙවෙනි එක. තුන්වෙනි එකේ ඉඳලා තමයි අපි table හැදුවේ. මට හදන්න ඕන නම් test කියලා table එකක් මම ලිව්වේ මෙහෙමයි. test කියන table එකේ ඉස්සලාම බලන්න ඕනේ column කීයක් තියෙනවාද. මම මේක id මෙතන name කියලා ගත්තොත් table එකේ නම test නිසා id එක int type එකෙන් කියලා ගමු. name එක වාචා වලින් කියලා ගමු. මම මේ ගිසති කරපු ටික මතක් කරන්න ආපහු ඉක්මනට අවධානයෙන් ඉන්න වෙන වැඩ කරන්න එපා. හරි. create table කියලා තමයි ඉස්සලාම ලිව්වේ. create create table test කියලා වරහණක් ඇරියා. වරහණ ඇරලා ඊළඟට පල්ලෙහා ලයින් එකෙන් තමයි අපි ලියන්න ගත්තේ id int type එකේ එක කොලම් එකක් ඉවරලා කමාවක් දැම්මා. ඊට පස්සේ ඊළඟ රූලට ඇවිල්ලායි ඊළඟ කොලම් එකේ විස්තරය ලිව්වේ. name වාචාවල ප්‍රමාණයත් ලියන්න ඕනේ වුණා. වාචාවල ප්‍රමාණය මම ගන්නම් 20ක් කියලා. ඔතනින් පස්සේ ආයිත් මේ විවෘත කරපු වරහන වහලා සෙමිකෝලන් එකක් දාපු එකයි කරේ. ඔන්න ඔහමයි ටේබල් එක හැදුවේ. ප්‍රයිමරි කී එකක් ගැන කතා කරලා තිනවා, යුනික් එකක් ගැන කතා කරලා තිනවා, not null ගැන අද කියනවා, check එක අද කියන්න ඕනේ. අදත් ටිකක් කෝරි ලියන්න තමයි තියෙන්නේ. හරි. මේ ටික හෙනම වැදගත්. හරි. මේවා ලියන්නම ඇවිල්ලා තියෙනවා. විවගතවල එහෙම කෝරි ලියන්න වෙනවා. හරි. ඒකෙදි වරද්දන්න බෑ. කමාව, වරහන, සෙමිකෝලන් එක ඒවා හරියටම තියෙන්න ඕනේ. ඒවා වැරදුනොත් කෝරි එක වරදිනවා. ඒකයි මේ සැරින් සැරේ විඩින් විඩේ මේ කියන්නේ. හරියට අහගන්න, හරියට ඉගෙන ගන්න, වරද්දන්න එපා කියලා. හරිනේ? ටිකක් කල් මෙහෙමම කරන්න වෙයි මේකත්. තව ටිකක් කල් පන්තියට සහභාගී වෙන එක ඔයගලන්ට වෙන වැඩක් තියෙන්න විදියක් නෑ දැන් ඈ. පාටි එක දාන ගෙවල්, බණ ගෙවල්, මගුල් ගෙවල් ඒවට යනවා නම් විභාගේ නොලියා ඉන්න. ඒක ලේසි. විභාගේ නොලියා ඉන්න. දැනටමත් පන්තියෙන් නැතුව වෙන මොනවා හරි ගමනක් යන්න ඕනේ නම්, යන්න තියෙනවා නම්, ඒක වැදගත් නම් විභාගේ ලියන්න එපා. ලේසිම ක්‍රමය, හොඳම ක්‍රමය ඒක. මොකක් හරි කර්මාන්තයක් පටන් ගන්න. උඹලට පාස් වෙන්න බෑ. එහෙම උමනාවක් නැති වුණොත් පාස් වෙන්න බෑ. හරි. ඒ හින්දා මේකට අවධානය යොමු කරන්න. ඔක්තෝබර් 4 තමයි විභාගය. ඊට වඩා එහාට යන්නේ නැහැ. හරි. එතකොට මම ගිය සතිය කරපු ටික කිව්වා. එතකොට දාන්න අපි රෝම ඉලක්කම් 5ට එනකම් කතා කරලා තියෙනවා. ටේබල් හදන මාතෘකාවල රෝම ඉලක්කම් 5 කෝරි ගානනේ ඔය ලියලා තියෙන්නේ. පළවෙනි කෝරියට ලියලා තියෙන්නේ create table කෝරි එක. දෙවෙනි එකට ලියලා තියෙන්නේ use සමාධි කියන කෝරි එක. 3 create table කෝරි එකක්. 4 5
යුනික් සහ ප්‍රයිමරි කී දාලා තියෙන්නේ 6 අද පටන් ගන්න තියෙන්නේ 6 වෙනි කෝරේ එක ලියන්න අංක 6 ඉක්මන් කරන්න කාලේ නාස්ති කරන්න එපා වෙන වැඩ කරන්න එපා WhatsApp එකේ Facebook එකේ ඉන්න එපා හරි මේ 6 අංක 6 දාන්න අංක 6 දාන්න හරි අංක 6 ඒකට ලියන්න මෙහෙම check කියලා ලියන්නනේ check මම check එකක් ගැනයි කියන්න යන්නේ check කියන්නේ පරීක්ෂා කිරීම කියන එක check කියලා ලියන්න 6ට check කියලා ලියන්න හරි මම මෙන්න මෙහෙම ඕක කියන්න පටන් ගන්නම් ටේබල් එකක් තියෙනවා මෙහෙම කියන්න පටන් ගන්නම් ටේබල් එකක් තියෙනවා ටේබල් එකේ කොලම් දෙකයි තියෙන්නේ ටේබල් එකේ කොලම් දෙකයි තියෙන්නේ හරි ඒ ටේබල් එකේ කොලම් දෙක මම ගන්නම් මේක ID කියලායි මේකේ සැලරි කියලායි හරි ID එකටයි සැලරි බලන් ඉන්න අහක වෙන වැඩ කරන්න එපා හරි මේක ID කොලම් එක මේක සැලරි කොලම් එක මට අවශ්‍යයි සැලරි කොලම් එකට හැම පුද්ගලයාගෙම මගේ ආයතනයේ ඉන්න හැම පුද්ගලයාගෙම වැටුප 10000ට අඩුයි හරි මං එන කුණු කොල්ලට වැඩ කරව ගන්න 10000ට අඩුයි හරිනේ බැරි වෙලාවත් මේක ඇතුළට ඉන්සර්ට් වෙන්න උත්සාහ කරොත් ඉන්සර්ට් වෙන්න මේක ඇතුළට යවන්න උත්සාහ කරොත් 10000ට වැඩි එකක් මේක ඇතුළට ගන්න නැති වෙන්නයි මට කෝරි එක ලියන්න ඕනේ ටේබල් එක හදන්න ඕනේ හරි මං කියන එක තේරුම් ගන්න සැලරි කියන කොලම් එකේ තියෙන්න පුළුවන් 10000ට අඩු අගයන් විතරයි බැරි වෙලාවත් 10000ට වැඩි අගයක් මේකට දාන්න කවුරු හරි උත්සාහ කළොත් වැරදීමකින් හෝ දැන් මෙහෙම ටයිප් වෙලා තියෙනකොට 0.5ක් ටයිප් වෙන්න පුළුවන් ළමයි වැරදීමකින් එහෙම වැරදීමකින් හෝ ටයිප් කරලා මේක ඇතුළට ඉන්සර්ට් කරන්න උත්සාහ කළොත් මම මේ වැලියු එක මේක ඇතුළට නොගෙන ඉන්න විදිහට තමයි මේක ඇතුලෙන් ටේබල් එකෙන් ඒ වැලියු එක ප්‍රතික්ෂේප කරනවා රිජෙක්ට් කරනවා හරි ඒ විදිහටයි මම ටේබල් එක හදන්න යන්නේ හරි ඔන්නම ටේබල් එක හදනවා මම අද පාවිච්චි කරන්නේ මේ ඔන්ලයින් පොඩි ID එකක් හරි ඔන්ලයින් එකක් මේකේ ලියලා බලමු මොකද වෙන්නේ කියලා මේක ලේසි හරි මේක ලේසි ලියලා බලමුනේ හරි එහෙනම් මම create table කියලා ලියන්න වෙනවා create table දැන් මම අර මුල ටික ලිව්වේ නෑ use database නැත්නම් create database ඒ ටික මුලින් සාමාන්‍ය ලියන්න ඕනේ හරි table එකක් අපි හදන්න කලින් database එකක් හදන්න ඕනේ ඒ database එක පාවිච්චි කරනවා කියලා ලියන්නත් ඕනේ කෝරි දෙකක් මුල්ම දෙක මතකයිනේ ඒ දෙක තියෙන්න ඕනේ ඒ දෙක ලියලයි මේක ලියන්නේ මේ create table මම test කියලා එකක් ගන්නම් වරහණක් කැරියා මේක පේනවා ඇති මම හිතන්නේ ඊළඟ පේලිය මම ලියනවා මෙහෙම ID මයි කොලම් එක ඒක int type එකෙන් මම 3ක් විතර දාන්නම් මම මේක මෙහෙම තියන්නම් ප්‍රයිමරි කී එකක් කරන්නෙත් නැතුව එන්ටර් කරලා ඊළඟ පේලියේ මම දානවා
salary කියන column එක බලන්න salary ඒකට මම දානවා වාචා ඒකට වාචා දානවා බලන්න වාචා මම දාන්නම් salary නේ ඇත්තට මේකට වාචා දාලා හරියන්නේත් නෑ ඇත්තටම double දාන්න ඕනේ මම ඇයි සතත් එන්න ඕනේනේ ඔතෙන්ට මම මෙතන int විදියටම දාන්නම් int 5ක් හරි int ඇත්තටම 4යි තමයි කමන්නේ 5ක් දාන්නම්කෝ මේ බලන්න ඔන්න ওই ටේබල් එක හැදිලා ඉවරයි හැදිලා කියන්නේ තාම කමාන්ඩ් එක මම රන් කරේ නෑ query එක ලියලා ඉවරයි හරිනේ මේ දෙකත් මේ පේලියෙන් තිබ්බනම් අන්න සම්පූර්ණයි ටේබල් එක මේ ස්ට්‍රක්චර් එකට ඉගෙන ගන්න ළමයි මේ ටේබල් එක මුලින්ම ටේබල් එකේ නම තියෙන පේලිය පළවෙනි කොලම් එක දෙවෙනි කොලම් එක ඉවර වෙන තැන හරි ලේසි හරි මම මේක රන් කරනවා බලන්න run මෙතන ක්ලික් කරන්න විතරයි තියෙන්නේ එයා කියනවා මට query එකට result එකක් නැහැලු ඇත්තනේ ඉතින් result එකක් එන්න විදිහක් නැහැ හේතුව ටේබල් එකක් හදපු එක විතරයි කරේ බලන්න DESC ගහලා මට බලන්න පුළුවන් DESC ගහලා බැලුව හැකි ටේබල් එකේ ස්ට්‍රක්චර් එක DESC හැදලා තියෙන ටේබල් එක test 1 මේ බලන්න test 1 නෙමෙයිනේ test DSC test මේ තියෙන්නේ ඔන්න ඇවිල්ලා තියෙනවා ටේබල් එකේ ස්ට්‍රක්චර් එක අර වගේම තමයි ළමයි මේ අර වගේම තමයි ඒ කියන්නේ මම අර කළු පාට පොඩි වින්ඩෝ එකේ ලියනවා හා සමානයි මේකෙත් මේකත් IDE එකක් ඔයගොල්ලෝ ඉගෙන ගන්න අර කළු පාට මම ඇඳපු පොඩි කොටුව ඇතුලේ විතරක් නෙමෙයි මේවා ලියන්න පුළුවන් තව ලියන්න ඕන තරම් තැන් තියෙනවා හරි මේ එකක් මේක ඔන්ලයින් එකක් හරිනේ මම ඊට පස්සේ මේකට දැන් සාමාන්‍ය ටේබල් එකනේ මේ හැදුනේ මම මෙතෙන්ට දාන්නම් මෙහෙම ටේබල් එකේ නම වෙනස් කරන්න test 1 කියලා දාන්නම් test 1 කියලා දාලා නෑ ඇත්තම කිව්වොත් මට අර අමතක වුණා මම ටේබල් එක අයින් කරන්නම් පොඩ්ඩක් බලන්න drop ටේබල් එක අයින් කරන කමාන්ඩ් එක drop ඔයගොල්ලෝ තාම දන්නේ නෑ ඒක ටේබල් එක අයින් කරා drop කියලා දැම්මා ඊට පස්සේ ටේබල් එකේ නම test මේකෙන් ටේබල් එක අයින් වෙලා යනවා හරි drop table කියලා දාන්න ඕනේ බලන්න drop table හරි දැන් මට ටේබල් එකක් නෑ දැන් මගේ මං ආයෙ අලුතෙන් මේක හදන්න මේක query කරන්න බලන්න මේකේ අර ඉස්සෙල්ලා වගේ නෙමෙයි ළමයි කලින් රන් කරපු query මේකේ අයින් වෙන්නේ නෑ මට ඒක රන් කරන්න පුළුවන් මේකේ වාසිය ඒක කලින් අපි අර කළු පාට පොඩි වින්ඩෝ එකේ ලියද්දී කලින් query රන් කරන්න copy paste කරන්න වෙනවා හැම වෙලාවෙම මේක එහෙම නෑ කලින් ලියපු query ටික අයින් වෙන්නේ නෑ ඒව හැමම තියෙනවා ඒක වාසියක් අපිට හරි මම ටෙස්ට් කියන එක හදනවා මෙතන check අපි ඉගෙන ගන්න යන එක මෙතන දානවා මේ check කියලා දාලා වරහන් ඇතුලේ දානවා මම salary අඩු වෙන්නට ඕනේ කියලා 10000ට වඩා ඔන්න බලන්න මම ඒක දාපු විදිය මෙන්න මේකට දැම්මේ හරි check එකක් දැම්ම පරීක්ෂා කරන්න salary කියන එක 10000ට වඩා අඩුද කියලා දැන් මගේ ටේබල් එක හැදුනට පස්සේ කාටවත් insert කරන්න බෑ 10000ට වැඩි අගයක් හරි මම මේක රන් කරන්න එතකොට ටේබල් එක හැදේවි හරි එතකොට ටේබල් එක හැදුනා මෙතනින් මම දැනගන්න ටේබල් එක හැදිලා කියලා හරි මෙතන කොළ පාට රූප බෑග්ග්‍රවුන්ඩ් එකක් සහිත මොනවා හරි කමාන්ඩ් එකක් ආවොත් අවුලක් නෑ ඒ කියන්නේ අතු පාට එකක් ආවොත් ඒක error එකක් හරි මම මේකේ insert එකක් දාන්නම් පොඩ්ඩක් බලන්න insert table එක ඇතුළට දත්ත දෙන්න insert වලින් තාම මේ පැත්තට ගියේ නෑ අපි මම මේ උදාහරණයට කරලා පෙන්වන්න ඕන නිසා තමයි insert එකක් දාලා පෙන්වන්නේ ඕගොල්ලන් නැත්තම් මේක ඕගොල්ලෝ දන්නේ නෑ තාම ඉගෙනගෙන නෑ insert into test values කියලා දානවා id එක මම 1යි කියලා දාන්නම් මේකේ value එක 9000යි කියලා දාන්නම් දැන්
මේකට වැලියුස් යන්න ඕනේ ළමයි ඇතුළට. හේතුව 9000යි කියන්නේ 10000ට අඩු වගයක්. හරි. මම මේක සිලෙක්ට් කරලා පෙන්නන්නම්. ඇතුළේ තියෙන දත්ත ටික select star from star කියන්නේ හැම එකම සිලෙක්ට් කරන්න කියන එක. කොලම් සේරම. test බලන්න. මම මේක රන් කරාම පේනවා මට මේ තියෙන්නේ. ඔන්න බලන්න. 1.9000යි මට පේනවා. ඒ කියන්නේ මම ඉන්සර්ට් කරපු වැලියු දෙක ඔය තියෙන්නේ. 1 සහ 9000. ඊළඟට මම ඉන්සර්ට් කරන්න යනවා 10000ට වැඩි අගයක් මේ බලන්න. 10000ට වැඩි අගයක් මම ඉන්සර්ට් කරන්න යනවා මේ විදියට. ඕක හරිනම් ඇතුළට නොයන්න ඕනේ. මම 11000ක් දාලා බලන්නම්. 11000ක් දාලා බලන්නම්. මම ලියලා හදලා තියෙන විදිය ටේබල් එක හරිනම් මේක වැඩ නොකරන්න ඕනේ. එරර් එකක් එන්න ඕනේ දැන්. හේතුව මම ඉන්සර්ට් කරන්න යන්නේ 10000ට වැඩි අගයක්. මම කියලා තියෙන ටේබල් එක හදද්දී 10000ට අඩු අගයක් දාන්න කියලා. අර මේක කියනවා එරර් එකක් check constraint test chk1 is violated. ඒක කරන්න බෑ කියලායි මේ කියන්නේ. හේතුව මෙන්න මේ කන්ඩිෂන් එක නිසා. හරි. දැනුත් මම ඕන්නම් පෙන්නන්නම් සිලෙක්ට් එකක් ගහලා ඒක ටේබල් එකට දාත්ත ගිහිල්ලාද කියලා මේ ටෙස්ට් බලන්න. අර ගිහිල්ලා නෑ ළමයි. අර උඩ යවපු දත්තේ විතරයි තියෙන්නේ. ගිහින් නෑ උඩ යවපු දත්තේ විතරයි තියෙන්නේ. හරි. එතකොට මං කියන කතාව පැහැදිලි ඇති. මේ check කියන constraint එක සම්බාධකයේ දාන්නේ මොකක් හරි කොලම් එකකට නිශ්චිත අගය පරාසයක් විතරක් ඇතුළත් කිරීම සඳහා. අපිට මේක අනිත් පැත්තට දාන්න පුළුවන්. අනිත් පැත්තට දැම්මොත් එම 10000ට salary greater than 10000 කියලා දැම්මොත් එහෙම මේක අනිත් පැත්ත කරොත් එහෙම ටේබල් එක ඇතුළට දාන්න පුළුවන් 10000ට වැඩි ඒවා විතරයි. හරි. අපි අනිත් පැත්තයි දැන් දැම්මේ. දැන් දාන්න පුළුවන් 10000ට අඩු ඒවා විතරයි. හරිනේ. check constraint. එතකොට ඕකට ලියන්න මෙහෙම. ඕකට ලියන්න මෙහෙම. ඕකට ලියන්න මෙහෙම. අවධානයෙන් ඉන්න. අවධානයෙන් ඉන්න. හරි. ලියන්න මෙහෙම. මෙහිදී සිදුවන්නේ වගුවේ ඇති යම් ශේස්ත්‍රයකට ඇතුළත් කළ හැකි අගයන් සීමා කිරීම සඳහාය ඇතුළත් කළ හැකි අගයන් සීමා කිරීම සඳහාය කියලා මේක ලියන්න ළමයි. මෙන්න මේක ලියන්න. දැන් ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා ටේබල් ස්ට්‍රක්චර් එක. බලවල ලියන්න අවශ්‍ය නැහැ. ඔළුවට දාගෙන ලියන්නනේ. ඔළුවට දාගෙන ලියන්න. මෙන්න මේ කූරික ලියන්න. මේ විදිය පාවිච්චි කරන්න.
එක දිගට ලියාගෙන යන්න එපා හරක් වගේ. ඉක්මන් කරන්න. හරි. හරි. පහලින් ලියන්න මෙහෙම. පහලින් ලියන්න මෙහෙම. ඉහත වගුවේහි ඉහත වගුවේහි ඉහත වගුවේහි සැලරි නම් ශේස්ත්‍රයට සැලරි නම් ශේස්ත්‍රයට ඉහත වගුවේහි සැලරි නම් ශේස්ත්‍රයට සැලරි නම් ශේස්ත්‍රයට ඇතුළත් කළ හැක්කේ ඇතුළත් කළ හැක්කේ සැලරි නම් ශේස්ත්‍රයට ඇතුළත් කළ හැක්කේ 10000ට අඩු අගයන් පමණි 10000ට අඩු අගයන් පමණි හරි 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 ඊට පස්සේ යන්න දැන් ඔය ලිව්වේ අංක 6 දැන් එන්න අංක 7ට අංක 7ට ලියන්න මෙහෙම අංක 7ට ලියන්න මෙහෙම අංක 7ට ලියන්න මෙහෙම not null කියලා මේක මතක නම් ගිය සතියේ උගන්වන්න උත්සාහ කරා මේක අවිශ්වාස නිසායි මේක තිබ්බේ හරි නමුත් ගිය සතියේ කියපු එකම තමයි කියන්න තියෙන්නේ මම ආයෙ විස්තර කරන්නම් මේ මොකද්ද කියලා මේක not null මේක හේතුව ගැටලුව තමයි මේ not null කියන ක්‍රමය නැත්තම් සම්බාධකය එක database වල වැඩ කරන විදිය වෙනස් MySQL වල එක විදියක් Oracle වල තව විදියක් SQL වල තව විදියක් MongoDB කියලා එකක් තියෙනවා ඒක තව විදියක් හරි කෙසේ හෝ මේකෙන් වෙන්නේ මෙන්න මේක අහන් ඉන්න ඉතා වැදගත් එකක් අහන් ඉන්න වෙන වැඩ කරන්න එපා Facebook එකේ WhatsApp එකේ වෙන මගුල් කරන්න එපා අහන් ඉන්න හරි මේකෙදි වෙන්නේ ටේබල් එකට null values ඇතුළත් නොවන පරිදි තමයි අපි මේක හදන්නේ ටේබල් එක. ටේබල් එකට null values මුකුත් ඇතුළත් වෙන්න බෑ. හරි? ටේබල් එකට null values මුකුත් ඇතුළත් විය නොහැකි පරිදි තමයි අපි මේක හදන්නේ. දැන් මෙහෙම කතාවක් තියෙනවා.
අපි ඉගෙන ගන්න MySQL. හරිද? Oracle කියලා තව database එකක් තියෙනවා. MySQL වල null කියන්නේ හිස්තැනක් කියන්නේ දෙකක්. null කියන එක සමාන නෑ හිස්තැනට. හරි? ඒ කියන්නේ not null තියෙන ශේෂ්ත්‍රයකට හිස්තැනක් insert කරන්න පුළුවන් MySQL වල. නමුත් Oracle වල null කියන එක සමානයි හිස්තැනට. හරි මේක පොඩ්ඩක් තේරුම් ගන්න අවශ්‍යයි. මේක කොහේවත් සිංහලෙන් පැහැදිලිව සඳහන් කරලා නැති දෙයක්. වෙබ් අඩවි වල පවා නැහැ. විකිපීඩියා එකෙනුයි මේක හොයාගත්තේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් null ගැන අපි හොයන්නේ නැහැ. null කියන්නේ ගොඩක් වෙලාවට අපේ ඔළුවේ තියෙන්නේ එතන value එකක් නැහැ කියන එක. අගයක් නැහැ. නමුත් හිස්තැන තුල හිස්තැනක් තියෙන නිසා, ඒ කියන්නේ හිස්තැන එතන character එකක් විදියටයි හඳුන්වන්නේ. හේතුව අපිට space bar එකක් තියෙනවානේ ළමයි. space bar එක තුලින් space bar එක press කරාම මෙතන හිස්තැනක් හැදෙනවා. හරි? ඒකින්ද null කියන එක MySQL වලදී හිස්තැනට සමාන වෙන්නේ නැහැ. ඒක මෙන්න මෙහෙමයි විස්තර කරන්නේ ඉන්ටර්නෙට් එකේ. හරි? මම ඒක පෙන්නන්නම්. මෙන්න මෙහෙමයි විස්තර කරන්නේ ඕක. මම ඒක notepad එකකට ගත්තා. පොඩ්ඩක් දැනන් ඉන්න එක හොඳයි. මේ ළමයි චුට්ටක් බලන්න. ඉංග්‍රීසි එක උඩ තියෙනවා නේ? යට තියෙනවා සිංහලෙන්. MySQL හි null අගය නොදන්නා අගයකි. null අගය ශුන්‍යයට හෝ හිස් නූලකට, කියන්නේ හිස් අගයකට වඩා වෙනස් වෙනවා. null අගය ඕනෑම දෙයකට සමාන නොවේ. ඔබ වගුවක් සාදන විට තීරුව null අගයන් පිළිගන්නේද නැද්ද යන්න ඔබට නිගමනය කළ හැකිය not null අවහිරය භාවිත කිරීමෙන්. මේ කන්වර්ෂන් එකක් තියෙන හින්දා සමහර ලාවට උක්තාක්‍යාතය ගැලපෙන්නේ නැහැ. නමුත් කියලා තියෙන එක තේරෙනවා අදහස අපිට. හරි? මම කරලා පෙන්නන්නම් කූරි එකක් ලියලා පෙන්නන්නම්. මේක මේ සම්පූර්ණ අදහස මේ තියෙන්නේ MySQL වල null අගය ගැන. හරි? හරි. මම කූරි එකක් ලියලා පෙන්නන්නම්. MySQL වල null අගයක් හරිනේ? මම කූරි එකක්ම ලියලා පෙන්නන්නම් null ගැන. එතන not null කියන එකෙන් අදහස් කරනවා අපි ටේබල් එකේ කොලම් එක හදන්නේ null අගයන් ඇතුළත් කරන්න බැරි වෙන්න. ඒ කියන්නේ මෙන්න මේක ඔය කියන්නේ. හරි? මම අර මෙන්න මෙතනින් පෙන්නන්නම්. මම ටේබල් එක මම ඉස්සෙල්ලා කූරි එකමයි පාවිච්චි කරන්නේ මේකට. මොකද කූරි ලියන්න ඔයගොල්ලෝ කාලය අපතයන් නිසා මම මේ එඩිටර් එක ගත්තේ. හරිනේ? මට දැන් ටේබල් හදාගෙන ගියා හැකි කෙලින්ම ඉස්සෙල්ලා කමාන්ඩ් එකෙන්ම ටේබල් හැදුවා හැකි ටේබල් එකේ නම වෙනස් කරන්න විතරයි මට තියෙන්නේ. මම හදලා තියෙන ටේබල් එකම අයින් කරන්නම්. ටේබල් එක ඩ්‍රොප් කරන්නම් ඉස්සෙල්ලා හදලා තියෙන එක. not null ගැන තාම මුකුත්ම තේරුම් නැත්නම් කරුණා කරලා බලන්න. හරි? හැම කොලම් එකකම සමානලාවට primary key එක ඇරෙන්න හැම කොලම් එකකම මේ not null constraint එක තියෙනවා. හරි? මම ටේබල් එක අයින් කරනවා ඉස්සෙල්ලා හදුව එක. ඒක ඩ්‍රොප් කරනවා මම ටේබල් එක අයින් කරන්නේ ඩ්‍රොප් වලින්. හරි? ඩ්‍රොප් වුණාද කියලා බැලුවා හැකි. වෙනසක් උනේ නෑනේ. from හරි. 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 ගැටලුවක් නෑ. මම බලන්න හදනවා මෙතන මම චෙක් එක අයින් කරන්නම් දැන්. මම මේක not null කරනවා. salary එක නෙවෙයි මම මෙතන නම කියලා දෙන්නම්. අවධානයෙන් ඉන්න
මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කරුණා කරලා අහන්න. හරි? විභාගය කොච්චර ළඟ වුණත් එහෙම හදිස්සියෙන් ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. name මම මෙතෙන්ට වාචා කියලා දාන්නම්. වාචා මන් දාන්නම් 50ක් දිග සර් විදි. ටයිප් කරන එක නෙමෙයි සර් පේන්නේ. sorry ඒක මට මේ ඉන්න. හරි. දැන් හරිද බා? හරි හරි සර්. හරි. not null. දැන් මං හදන ටේබල් එක test my. මොකද මං ඉස්සෙල්ලා හදපු ටේබල් එක අයින් කරා. test my දැන් හැදෙන්නේ ඒකේ කොලම් දෙකයි id එක සහ name. හරිද? name එකේ විශේෂත්වය තමයි not null එකක් තියෙනවා name එකට. ඒ කියන්නේ name එකට null values ඔට්ටු නැහැ. null values කියන්නේ MySQL වල NULL තියෙන ඒවා. null values හැදෙන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. ඒක Python ඉගෙන ගන්නකොට කියන්න. හරි? දැන් Oracle එකේදී මම ඒක ලියලම පෙන්නන්නම්කෝ. මම මේ ටේබල් එක හදනවා. හරි? ටේබල් එක හැදුනා. ටේබල් එක හැදුනා. මෙන්න බලන්න. මම මේකට insert කරන්න යනවා. insert into test values. හරි? insert into test values. මම id එකට එකක් ඊළඟ එකට මම දෙන්නම් මොකක් හරි නමක්. ඕක සාමාන්‍ය විදිහට insert වෙන්න අවශ්‍යයිනේ. හේතුව මේක මුකුත් null value එකක්වත් මුකුත් අවුලක් නැහැ. මේක සාමාන්‍යයෙන් insert වෙන්නට ඕනේ. හරි? මොනවද ඇතුලේ table එකේ තියෙන්නේ කියලා බලන්න select එකක් ගැව්වහම පේනවා. select star from test. හරි? මෙන්න පේනවා 1යි ERT කියන මෙන්න මේ අගයයි පෙන්නනවා. ඊට පස්සේ බලන්න මම මෙහෙම කරනවා ඕක. මම අදාළ කෝරියක විතරක් රන් කරන්නේ සිලෙක්ට් කරලායි ඈ. මේ වගේ එඩිටර් එකක දැන් මෙතන කෝරි 3ක් තියෙනවානේ. ඒ කෝරි 3න් මට ඕනේ කරන් කරන්නේ මේක සිලෙක්ට් කරලා. ඒක සිලෙක්ට් කරලා මේක රන් ක්ලික් කරාම ඒක විතරක් රන් වෙනවා. හරි? ගිය සතියේ පන්තියේදී කෝරි ලියපු එක නෙමෙයි මේ. හරි? ගිය සතියේ පන්තියේදී කෝරි ලියපු එක නෙමෙයි මේ. වෙන එකක්. හරිනේ? හරි. මෙන්න බලන්න. මේකෙදි මම මේක ඉන්සර්ට් කරා. ඊළඟට මම මෙතන වෙනස්කමක් කරනවා. හිස් තැනක් නැතුව මම මෙතන null දානවා. null කියලා එකක් දානවා බලන්න. ඔන්න MySQL වල null අගය කියන එක. NULL. හරි? අන්තර්ගතයක් නැහැ කියන එකයි මේකේ අදහස. අන්තර්ගතයක් නැති අදහස. හිස් කියන්න බෑ. අන්තර්ගතයක් නැහැ කියලායි කියන්න පුළුවන්. හිස් තැනේ ස්පේස් එකක් අන්තර්ගතයි. හරි? ඔන්න මම මේක රන් කරනවා බලන්න. එතකොට එයා error එකක් දෙනවා මට null දාන්න බෑ. හේතුව name column එක හදලා තියෙන not null නිසා කියලා. විදියට නිසා කියලා. දැන් බලන්න column එකට අගය ගිහිල්ලාද කියලා. මම රන් කරා select එක ටිකක් වෙලා තප්පර ගානක් වැඩිපුර ඉතින් යනවා ඔන්ලයින් නිසා. ඔය ගිහිල්ලා නැහැ වැලියු එක. වැලියු එක ගිහිල්ලා නැහැ අරගමයි තියෙන්නේ. දැන් බලන්න මම මේකට ස්පේස් එකක් දානවා මේ. මේකට ස්පේස් එකක් ඉන්සර්ට් කරන්න යන්නේ. මේක සිලෙක්ට් කරා රන් කරා මේ. එච්චරයි ලේසි. දැන් බලන්න මේක හරි ගියා. සිලෙක්ට් කරාම මට පෙන්නයි ස්පේස් මේ තියෙන්නේ. ඕක null නෑ ළමයි. ස්පේස් එකක් තියෙනවා. හරි. ඔන්න ඕකයි null වල කතාව. දැන් Oracle නම් අපි පාවිච්චි කරන්නේ. MySQL නෙමෙයි නම් අපේ database එක. මේ අපි ඉන්නේ MySQL database එකේ. Oracle database එකක නම් මේ value එක දාන්න බෑ. හරි. Oracle වල null සමානයි ස්පේස් එකට. නමුත් MySQL වල null සමාන නෑ ස්පේස් එකට. ඒ හින්දා ස්පේස් එකක් දාන්න පුළුවන් MySQL වල.
මේ තියෙන ස්පේස් එකක් දාපු වෙලාවක්. හරි. එතකොට මෙහෙම ලියන්න ඔතෙන්ට. මෙහෙම ලියන්න ඔතෙන්ට. not null කියලා ලිව්වේ මාතෘකාවට. මේ අපි ඉන්නේ රෝම ඉලක්කම් 7. රෝම ඉලක්කම් 7 ඉන්නේ අපි. ලියන්න මෙහෙම. ලියන්න not null ඇතුළත්ව not null ඇතුළත්ව not null ඇතුළත්ව වගුවක ක්ෂේත්‍රයක් නිර්මාණය කළහොත් එම ක්ෂේත්‍රය සඳහා null null අගය ඇතුළත් කළ නොහැක. ඒකටම ලියන්න null සර් ඔව් ඒ ටික ආපහු මුල ඉඳන් කියන්න ඔය ඇහුන්නේ අප්පට සීරේ ලියපු එක්කෙනෙක් පොඩ්ඩක් උදව් කරන්න කරුණා කරලා. රශ්මි කියන්නකො ලියපු එක. not null ඇතුළත්ව වගුවක ක්ෂේත්‍රයක් නිර්මාණය කළහොත් ඉන්න not null ඇතුළත්ව වගුවක ක්ෂේත්‍රයක් නිර්මාණය කළහොත් එම ක්ෂේත්‍රය සඳහා null අගය ඇතුළත් කළ නොහැක. එච්චරයිද ලිව්වේ? ඔව්. එච්චරයි. හරි. ඒකටම ලියන්න ආපහු මෙහෙම මෙහෙම ලියන්න. null යනු null යනු කිසිදු අගයක් ඒ තුල අන්තර්ගත නොමැති බවයි. අන්තර්ගතව නොමැති බවයි. ඒකටම ලියන්න MySQL හි MySQL හි
නල් සහ හිස් තැන සමාන නොවේ. නල් සහ හිස් තැන සමාන නොවේ කියලා මේ ටික ලියන්න ළමයි. මෙන්න මේ ටේබල් එක හදන්න. මේ ටේබල් එක හදන්න. මේ ටේබල් එක හදන්නනේ. මේ ටේබල් එක හදලා දාන්න ඉක්මනට. කූරික ලියන්න ඉක්මන් කරන්න. Sir. Sir. පහලින් ලියන්න මෙහෙම. ඔව් ටේබල් දෙකම එකම නම තියෙන ගණන් ගන්න එපා. උදාහරණයක් නේ. එකම ඩේටාබේස් එකේ ඔහොම ටේබල් දෙකක් හදන්න බෑ. ටෙස්ට් 1 කියලා දාගනි. ටෙස්ට් 1 කියලා දාගනි. එතකොට හරි. හරි. ලියන්න මෙහෙම පහලින්. ඉහත වගුවේ ඉක්මන් කරන්න. ඉහත වගුවේ නේම් යන ශේස්ත්‍රය තුලට නේම් යන ශේස්ත්‍රය තුලට නේම් යන ශේස්ත්‍රය තුලට
name යන ශේත්‍රය තුලට NULL null අගයන් අගය null අගය ඇතුළත් කළ නොහැක හරි ඒක හරි ඊළඟට එන්නකෝ not null කතාව හරි සම්පූර්ණයි ඊළඟට එන්න අපි ලියන කෝරි අංකය ටේබල් හදන කෝරි වල ඊළඟ අංකය ලියන්න අපි හිතියේ 7 දැන් ලියන්න 8 8ට ලියන්න වගුවක් ඉවත් කිරීම හරි සරලයි ඕක එන සරලයි මම ඉස්සෙල්ලා කළා පෙන්නුවා මේකේ වගුවක් ඉවත් කරන්නේ drop command එකෙන් drop table drop table එකේ නම test හරි මේක රන් කරාම test කියන වගුව ඉවත් වෙලා යනවා database එකෙන් හරි දැන් මේක select කරන්න හැදුවොත් මම අරකේ තියෙන values ටික select star from test කියලා ලියලා බලුවොත් පේන්නේ නැහනේ පේනවා නෑ හරි දැන් පේනෝනේ test කියන එක මම select කරලා බලනකොට දැන් ඒක අයින් කරපු නිසා value එකක් නෑ table test doesn't exist බඩු නෑ කියලායි කියන්නේ හරි බඩු අයින් කරාට පස්සේ නෑනේ ළමයි හරි එහෙනම් ලියන්න මෙන්න මේ කූරිය ලියන්න select කරලා තියෙන නෙමෙයි මේක drop table කූරියක ලියන්න drop table ලේසි මේක drop drop දැන් මේ වගේ ඉංග්‍රීසියක්වත් බැරි නම් වැඩක් නෑ drop table test වගුව ඉවත් කරනවා ඕකෙන් නේද ඔව් කියන්න ඔව් හරි ඊළඟට ලියන්න ඊළඟ අංකය 9 කියලා ලියන්න 9 කියලා ලියන්න ආගන්තුක යතුර ඇතුළත් කිරීම 9ද 8ද මන්ද බං 8 නේද නෑ 9 මේකනේ 8 9 තමයි ආගන්තුක යතුර ඇතුළත් කිරීම ආගන්තුක යතුර ඇතුළත් කිරීම ආගන්තුක යතුර ඇතුළත් කිරීම කියලා පිටු භාගයක් ඉඩ තියන්න ඕකට පිටු භාගයක් ඉඩ තියන්න චුට්ටක් දේවල් ටිකක් තියෙනවා කරලා ඉවරලා ඔතෙන්ට එන්නම් මං ආපහු හරිද 9 කරේ නෑ ඉඩ තිබ්බා 9 කරේ නෑ ඉඩ තිබ්බා හරිනේ හරි ඊළඟට එන්න අපි A කියලායි ප්‍රධාන මාතෘකාව පටන් ගත්තේ වගුවක් නිර්මාණය කිරීම කියලා. ඒ යටතේ තමයි 1 ඉඳලා 9ට එනකම් මේ ආවේ. දැන් දාන්න B. ඒ දැම්මේ ගිය සතියේ. දැන් දාන්න B.
B දාන්න B දාන්න ඒකට ලියන්න B වලට ලියන්න වගුවක ශේෂ්ත්‍ර සඳහා යොදා ගැනෙන වගුවක ශේෂ්ත්‍ර සඳහා යොදා ගැනෙන වගුවක ශේෂ්ත්‍ර සඳහා යොදා ගැනෙන දත්ත ආකාර ශේෂ්ත්‍ර සඳහා යොදා ගැනෙන දත්ත ආකාර වගුවක ශේෂ්ත්‍ර සඳහා යොදා ගැනෙන දත්ත ආකාර කියලා ලියන්න. හරි අපි බලන්න යන්නේ අර වගුවල කොලම් වලට දාපු වාචා ඉන්ට් වගේ අගයන් ගැන. හරි වාචා ඉන්ට් වගේ අගයන් ගැන තමයි බලන්න යන්නේ. හරිනේ. ඔතන සෑහෙන අගයන් තොගයක් තියෙනවා ඉගෙන ගන්න. නමුත් කීපයයි අපිට පාවිච්චි වෙන්නේ. පාවිච්චි වෙන්නේ කීපයයි. අගයන් ගොඩාක් තිබුණාට කීපයයි පාවිච්චි වෙන්නේ. හරි ඉන චුට්ටක් හරි ඒකෙනුත් අපි ඔක්කොම ටික කරන්න ඕනේ ළමයි. ඔක්කොම ටික කරන්න ඕනේ නේ. හරි අපි මේ ටික කරමුකෝ. නිකන් මම ගොඩාක් වෙලා ගන්නේ නැතුව අර්ථ ටික විතරක් නෝට් එක ලියමු අපි. හරි අර්ථ ටික විතරක් සම්පූර්ණ වෙන පරිදි. හරි ඉස්සෙල්ලාම ලියන්න ඔතන B කියලා ලිව්වනේ. B වල මාතෘකාව ලිව්වනේ. ඊට පස්සේ එතනනුත් දාන්න එක කියලා ආපහු. ඒකට ලියන්න අංකමය දත්ත. අංකමය දත්ත. numeric data types. numeric data types. numeric data types කියලා ලියන්න. numeric data types කියලා ලියන්න නේ. අංකමය දත්ත ගැනයි මේ කියන්න යන්නේ. හරි හරි අංකමය දත්තවල ඉස්සෙල්ලාම අපි දන්න කෙනෙක් ඉන්නවා. ඒක ලියාගෙන ඉමු. එතකොට පුරුදුයි අපිට. int int ඔන්න පළවෙනි අංකමය දත්තය int. හරි int එතකොට මේ ගැන කියන්න තියෙන int වලින් කරන්නේ ඇත්තටම a normal size integer. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයක
විශාල අගයක් ගන්න පුළුවන් මේකට. normal size integer කියලා ඒක හඳුන්වන්නේ. දැන් මේක බෙදලා තියෙන විදියට ළමයි int type තියෙනවා හතරක්ම. int විතරක් එකක් තියෙනවා, tiny int කියලා එකක් තියෙනවා, small int කියලා තව එකක් තියෙනවා, medium int කියලා තව එකක් තියෙනවා. හරි? ඔය හතරට අර විශාලත්වය අඩු වැඩි වෙන පිළිවෙල අනුව අපි තෝරගන්න ඕනේ මේ කොලම් එක හදන්නේ මේකෙන්, මේ කොලම් එක හදන්නේ මේකෙන් කියලා. හරි? නීතියක් නැහැ. අපිට හදලා තියෙන data type එකේ අනුව අපි insert කරන value එක තියාගන්න බැරි නම් එයා ඒක reject කරනවා. ඔයා හදලා තියෙන්නේ tiny int එකක් නම් ඉතා කුඩා ඒවා විතරයි integer දාන්න පුළුවන්. මේ පූර්ණ සංඛ්‍යා ගැනයි මේ කියන්නේ. මේ පූර්ණ සංඛ්‍යා. ඔයගොල්ලන්ට මතකයිනේ මම මේ කියන තැන මම කියන්නේ මෙන්න මෙතන. දැන් create table කියලා ලිව්වහම create table එකේ නම ඊට පස්සේ මෙතන column එකේ නම ලියලා අපි int කියලා ලියනවානේ. මෙන්න මේ column එකේ data type එක ගැනයි මේ කියන්නේ. හරි? ඒ ටික අපි උදාහරණ වලදී ඉගෙන ගත්තේ එකක් int කියලා ඉගෙන ගත්තා. අනික වාචාය කියලා ඉගෙන ගත්තා. එච්චරයිනේ අපි කරේ. දෙකයිනේ අපි දැනට දන්නේ. තව තියෙනවා. ඒ ටික තමයි මේ ඉගෙන ගන්න. හරි? මග ඇරෙන්නේ නැහැ, බය වෙන්න එපා. අහන් ඉන්නයි ඕනේ. හරි? වෙන වැඩ කරන්න එපා. WhatsApp message කර කර ඉන්න එපා. Facebook එකේ ඉන්න එපා. කාලනාස්ති කරන්න එපා. හරි? එතකොට මේක ඉස්සරහින් ලියන්න තරමක් විශාල, එහෙම ලියමුනේ. තරමක් විශාල පූර්ණ සංඛ්‍යා සඳහා, තරමක් විශාල පූර්ණ සංඛ්‍යා සඳහා, තරමක් විශාල පූර්ණ සංඛ්‍යා සඳහා කියලා ලියන්න ඉස්සරහින්. තරමක් විශාල පූර්ණ සංඛ්‍යා සඳහා. හරි. ඊළඟට ලියන්න අපි ලියමු int type හතරක් තියෙනවා කිව්වනේ. අනිත් එක tiny int, tiny int, tiny int. එක වචනයක් මේ දෙක වෙන් කරන්න එපා. tiny int, tiny int. ඒක ඉස්සරහින් ලියන්න ඉතා කුඩා පූර්ණ සංඛ්‍යා සඳහා, ඉතා කුඩා පූර්ණ සංඛ්‍යා සඳහා, ඉතා කුඩා පූර්ණ සංඛ්‍යා සඳහා, ඉතා කුඩා පූර්ණ සංඛ්‍යා සඳහා. හරි. ඊළඟට small int, small int මම එහා පිටුට යන්නම්. small int ඊළඟ තරුව සාමාන්‍යයෙන් මේවා කැපිටල් ලියන්නේ. small int ඊළඟට ඒක ඉස්සරහින් ලියන්නේ small int වලට ඉස්සරහින් ලියන්න කුඩා පූර්ණ සංඛ්‍යා සඳහා, කුඩා පූර්ණ සංඛ්‍යා සඳහා, කුඩා පූර්ණ සංඛ්‍යා සඳහා.
කුඩා පූර්ණ සංඛ්‍යා සඳහා small int වලටත් වැඩේ දුන්නා අපි. ඊළඟට medium int medium int medium int දැන් මේවා කඩ ලියන්නේ පොඩි එකයි පොඩි මේකයි ලොකු එකයි හරි අමාරුයි ලියා ගන්න සිංහලෙන් මේවා මේක ඉංග්‍රීසියෙන් කියන්නේ medium size කියලා කොහොමද ඒක සිංහලෙන් කියන්නේ මැද මට්ටමේ කියලා කියමු නේ ලස්සනයි ඒක හොඳයි නේද කාවින්දයා ඔව් හොඳයිලු ලියන්න ඉස්සරහින් මැද මට්ටමේ කියලා ලියමු එතන ලියන්න එකක් නෑ ඒකයි දැන් මේක උදාහරණයක් මම පොඩ්ඩක් මේ පහක් කිව්වට පස්සේ නිකන් අපි බලමු මොන අංක වගේ මේවට ගැලපෙයිද කියලා ටිකක් බලමුකෝ ඈ මීඩියම් සයිස් එකට ලියන්න මැද මට්ටමේ පූර්ණ සංඛ්‍යා සඳහා මැද මට්ටමේ පූර්ණ සංඛ්‍යා සඳහා මැද මට්ටමේ පූර්ණ සංඛ්‍යා සඳහා ඉක්මන් කරන්න වෙන වැඩ කරන්න එපා ඊළඟ එක පස්වෙනි දත්ත ආකාරය big int big int ඒක ඉස්සරහින් ලියන්න අර්ථයෙන්ම තේරෙනවනේ එයා තමයි විශාලම int වර්ගය විශාලම පූර්ණ සංඛ්‍යා මේ ඇතුලේ ගබඩා කරන්න පුළුවන් වෙන්නේ ලියන්න ඉතා විශාල පූර්ණ සංඛ්‍යා සඳහා ඉතා විශාල පූර්ණ සංඛ්‍යා සඳහා ඉතා විශාල පූර්ණ සංඛ්‍යා සඳහා හරි දැන් අපි පහක් කතා කරානේ ළමයි නිකම්ම int එකයි ඉස්ලාම් big int හරිද එන්නකෝ මෙන්න මෙහෙමනේ වැඩේ ගියේ ඉස්ලාම් big int කියලා එකක් කතා කරා big int ඊළඟට int ඊළඟට medium int ඊළඟට small int ඊට පස්සේ tiny int හරි ඔය විශාලත්ව අනුපිළිවෙල තමයි වැඩිම එක්කෙනා ඊළඟට වැඩි එකා මැද එකා ටිකක් පොඩි එකා පොඩිම එකා හැබැයි විශාල කුඩා පූර්ණ සංඛ්‍යාව අපි දන්න අපි ඒක int ඇතුළේ ගබඩා කරා මතක නම් ඕගොල්ලන්ට අපි එක එහෙම දැම්මනේ int ඇතුලේ අපිට ගන්න පුළුවන් කුඩා පූර්ණ සංඛ්‍යාව එකනේ ළමයි හරි ඒක int ඇතුලේ දා ගන්න පුළුවන් වුණා අපිට අපි ඒක ගබඩක් කරා මීට කලින් කෝරේ ලියද්දි හරි ඒ කියන්නේ int ඕන එකකට ගැලපෙනවා ටිකක් big int විශාලම ඒවා int වල ගබඩා කළ නොහැක එහෙනම් කෝටි ගණන් අගයන් තියෙන ඒවා big int ගන්න වෙනවා හරි මොකද හේතුව මේවට වෙන් කරලා තියෙන ළමයි බිටු ගාණක් හරි මේවට බිටු ගාණක් වෙන් කරලා තියෙනවා දැන් හෙන ලොකු එකක් ගන්න නම් සාමාන්‍යයෙන් බිටු 32ක් විතර යන එකක් ගන්න නම් මේ වගේ එකක් ගන්න ඕනේ වෙයි big int එකක්. එච්චර දුරට ඕගොල්ලන්ට යන්නේ නැහැ. හරි. එච්චර දුරට සිලබස් එකේ කියලා දෙන්නේ නැහැ මේවා. නිකන් data types ටික හඳුන්වනවා විතරයි මේ. මගේ අරුන්නේ නැහැ ඉලක්කම් දත්ත ආකාර මේ ටික. ඉලක්කම් දත්ත ආකාර පහක් කතා කරා. හරි. තව ඉලක්කම් දත්ත ආකාර ටිකක් තියෙනවා මේ කතා කරේ පූර්ණ සංඛ්‍යා ඒවා විතරයි. අවධානයෙන් ඉන්නේ කොහෙද කියලා අවබෝධයෙන් ඉන්න අපි මේ ඉන්න database පාඩමේ කෝරේ ලියන තැන කොලම් එකකට දාන්න පුළුවන්
දත්ත වර්ග ගැනයි මේ බලන්නේ ඈ. කොහෙද ඉන්නේ කියලා අවබෝධයෙන් ඉන්නවට ඉන්න එපා පන්තියේ. ඉන්නවාට ඉන්න එපා නේ. ඉන්නවාට ඉන්න එපා. හරි. හරිනේ. එතකොට විනාඩියක් ඉන්න. අපි යමුකෝ ඊළඟ එකට ඔය ආස්සෙම. දැන් මෙතන දාන්න ඇති ඕගොල්ලෝ දත්තාකාර පහක් ලියුණා නියුමරික් යටතේ. ඕගොල්ලෝ දැම්මේ ওই ටික තරුද දානේ දැම්මේනේ. ඊළඟ තරුව දාන්න කමක් නැහැ. ඊළඟ තරුව දාන්න මොකද ඔක්කොම අංකාකාරනේ ඔක්කොම නියුමරික්. ඊළඟ එකට යන්න තරුවක් දාලා ලියන්න මෙහෙම ෆ්ලෝට් ඒ කියන්නේ MD යන්න වෙනවානේ. FLOAT M අකුරයි D අකුරයි ලියන්න. ෆ්ලෝට් කියලා ලියලා මෙහෙම ලියන්නකෝ. M වරහන් ඇතුලේ ලියන්න M සහ D දෙන්න. විනාඩියක් දෙන්න.
හරි හරි මොකද කර කර හිටියේ ෆ්ලෝට් ගැන කිය කිය හිටියේ හරි මම ෆ්ලෝට් ගැන කියන්නම් මේක ගන්නේ ළමයි ෆ්ලෝටිං පොයින්ට් නම්බර්ස් කියලා කියන්නේ ඕගොල්ලන්ට ටිකක් ඔළුවට එනවා නම් ටිකක් විශාල දශම සංඛ්‍යා හරි ටිකක් විශාල දශම සංඛ්‍යා වලට තමයි ෆ්ලෝට් භාවිතා කරන්නේ දැන් උදාහරණයක් විදියට මෙන්න මේ වගේ අගයක් ඔන්න ඔය වගේ අගයක් හිතන්න ඔන්න ඔය වගේ අගයක් හිතන්න මේ වගේ අගයකට අපි පාවිච්චි කරන්න ඕනේ ෆ්ලෝට් තව අගයක් තව වර්ගයක් තියෙනවා ඩබල් කියලා හරි තව අගයක් තියෙනවා ෆ්ලෝට් ඇරෙන් තව ඩබල් කියලා අගයකුත් යනවා පල්ලෙහා තියෙනවා නමුත් ප්‍රධානවම විශාල දශම සංඛ්‍යා ගබඩා කරන අපි ෆ්ලෝට් තමයි ගන්නෙ ඕකේ මම m අකුරයි d අකුරයි හඳුන්වන්නම් m කියලා කියන්නේ මුළු සංඛ්‍යාවේ තියෙන පොයින්ට්ස් ගාන ස්ථාන ගණන දැන් මේකේ m ගත්තොත් එහෙම 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි මේකේ m 9යි d කියන්නේ ඩෙසිමල් පොයින්ට්ස් ගාන දශම තිතට පස්සේ තියෙන අංක ගාන 1 2 3 4යි මේ සංඛ්‍යාවට අදාළ m 9යි d 4යි එහෙනම් මේ වගේ අගයන් අපේ ටේබල් එකක ඕනේ නම් අපි හදන්න ඕනේ ෆ්ලෝට් මේ විදියට ෆ්ලෝට් FLOAT 9 4 කොලම් එකක් හදන්න ඕනේ හරි මේක තව ලොකු වෙන්න පුළුවන් 15 4 වෙන්න පුළුවන් 15 4 කිව්වොත් එහෙම දශම විතර කලින් සංඛ්‍යා 11ක් සහ දශම විතර පස්සේ සංඛ්‍යා 4ක් විදියටයි එන්නේ 9 10 කිව්වොත් එහෙම මෙතන දශම සංඛ්‍යා 10ක් තියෙනවා ඔක්කොම සංඛ්‍යා 19ක් තියෙනවා ඔකයි අදහස හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැන් මම අහන්න හරි තේරුම් නැත්නම් අහන්න තමසි ඔය කියපු එක මට තේරුන්නේ නැහැ කියලා එතකොට මම ආපහු කියන්නම් ෆ්ලෝට් MD කියලා ලිව්වා නම් ඊතලයක් දාලා ඉස්සරහින් මෙහෙම ලියන්න ෆ්ලෝට් MD කියලා ලිව්වා නම් ඊතලයක් දාලා මෙහෙම ලියන්න ඉතා විශාල දශම සංඛ්‍යා සඳහා යොදා ගනි හරි හරි අපි චුට්ටක් ඕකේ m අකුරයි d අකුරයි හඳුනා ගමු උදාහරණ කියලා දාන්නකො පොඩි මෙන්න මේක ලියන්න ළමයි
මම ලියලා තියෙන අංකයම ලියන්න. ඕගොල්ලෝ නැත්තම් ඕගොල්ලෝ කැමති අංකයක් ලියන්නකෝ. අදහසක් ගන්නත් එක්ක පුළුවන් එතකොට. ඕගොල්ලෝ කැමති අංකයක් ලියන්නකෝ. එතකොට ඕගොල්ලන්ට අදාළව M ලියපු අංකයේ ඉස්සරහින් M D තීරණය කරන්න පුළුවන්. ඕගොල්ලෝම ලියන්න. තමන් ලියපු අංකයට අනුව මුළු අංක ගාන sorry මං කෑව වැඩේ. වැරද්දුවා නේද? මුළු අංක ගානයි M ට එන්නේ. මුළු අංක ගානයි M ට එන්නේ. හරි. මුළු අංක ගානයි M ට එන්නේ. ඒ කියන්නේ මේකට අනුව M 9යි. දශම සංඛ්‍යාවට අදාළව මෙතන දශම ස්ථාන 4යි. හරි. මම මේ ලියපු උදාහරණය හරි. මුළු අංක ගානයි M, D කියන්නේ දශම ගාන. හරි. ෆ්ලෝට් ගැනයි ඔය කිව්වේ. ෆ්ලෝට් ගැනයි ඔය කිව්වේ. හරි. ඊළඟ එකට යනවා. ඉක්මන් කරන්න තව data types කීපයක්ම තියෙනවා. තව ඕල්ට් තව ටේබල් එකේ query එක ගැනකුත් පොඩ්ඩක් කරන්න තියෙනවා. ඊළඟට කරමු මේක ඩබල් MD එකක් තියෙනවා ආපහු ඔන්න. ඊළඟ තරුව ඩබල් DOUBLE ඩබල් MD ඩබල් MD නේ. ලියන්න මේක ඩබල් දශම සංඛ්‍යා ගබඩා කරන අනිත් ආකාරය ඩබල්. හරි. ඩබලුත් ගන්න දශම සංඛ්‍යා ගබඩා කරන්නම තමයි. හැබැයි ෆ්ලෝට් වලට වඩා පොඩි ඒවා. ෆ්ලෝට් තමයි විශාලම දශම සංඛ්‍යා ගබඩා කරගන්න එක්කෙනා. ඩබල් පාවිච්චි කරන්නේ නිකන් ඔය 20.3 අන්න ඒ වගේ ගබඩා කිරීමක් සඳහා. ඩබල්. හරිද? ඩබල් අගයන්. ඒකෙත් අර M සහ D වලට සුපුරුදු තේරුම් තියෙනවා. M ටයි D ටයි සුපුරුදු තේරුම් තියෙනවා ඒකෙත්. ඉස්සරහින් ලියන්න මේ අපි ඉන්නේ 1 2 3 4යි බිග්ගින් 5යි 6යි 7 වෙනි දත්ත ආකාරයේ. ඉස්සරහින් ලියන්න කුඩා ප්‍රමාණයේ දශම සංඛ්‍යා. කුඩා ප්‍රමාණයේ දශම සංඛ්‍යා. කුඩා ප්‍රමාණයේ දශම සංඛ්‍යා ගබඩා කිරීම සඳහා යොදා ගනී. කුඩා ප්‍රමාණයේ දශම සංඛ්‍යා ගබඩා කිරීම සඳහා යොදා ගනී. උදාහරණයක් ලියන්න පුළුවන් මේ ළමයින්ට තනියෙන්. උදාහරණයක් ලියන්න 85.6යි 7යි 8 වගේ උදාහරණයක් මොකක් හරි Taman කැමති එකක්. ඩබලුත් හරි.
හරි. ඊළඟට මම යනවා ඩෙසිමල්. ඊළඟ ආකාරය ඩෙසිමල්. අන්තිම සංඛ්‍යාත්මක දත්ත ආකාරය මේක ඩෙසිමල්. ඩෙසිමල්. හරි. ඩෙසිමල් කියලා කිව්වේ කාවින්ද? ඩෙසිමල් DECI ලිව්වේ නැද්ද මම මේක? ML ඩෙසිමල්. මේකෙත් MD තියෙනවා. මේකෙත් MD තියෙනවා. ඩෙසිමල්. හරි. සරලව කිව්වොත් ඩෙසිමල් පාවිච්චි කරන්නේ ඉතා කුඩා දශම සංඛ්‍යා ගබඩා කරගන්න. හරි. දැන් උඩ තිබුණා ෆ්ලෝට්, ඊළඟට තිබ්බ ඩබල්, ඊළඟට තිබ්බ ඩෙසිමල්. ඔය තියෙන පිළිවෙලම ගත්තොත් හරියටම ලොකුම එක ඊළඟ එක පොඩිම එක විදියටයි ඔය පිළිවෙල ලියලා තියෙන්නේ හරියටම. හරි. ඕක ඉස්සර ඔය MD ටත් අර තේරුම්ම තියෙනවා ළමයි. ඔය MD ටත් අර තේරුම්ම තියෙනවා. හරිනේ. ලියන්න එතකොට මෙහෙම ඉස්සරහින් මෙහෙම මේ ඊතලයක් දාලා මෙහෙම ලියන්න ඊතලයක් දාලා ඉක්මන් කරන්න. ඉතා කුඩා දශම සංඛ්‍යා ගබඩා කිරීමට යොදා ගනි. ඉතා කුඩා දශම සංඛ්‍යා ගබඩා කිරීමට යොදා ගනි. හරි. මං උදාහරණයක් ලිව්වා. මේකේ m ටයි d ටයි අදාළ අගයන් දෙක ලියන්න. m ටයි d ටයි අදාළ අගයන් දෙක ලියන්න. මං උදාහරණයක් ලිව්වා මේකේ m ටයි ඩෙසිමල් එක පොඩ්ඩක් කියන්න. ඉතා කුඩා දශම සංඛ්‍යා ගබඩා කිරීමට යොදා ගනි. ඉතා කුඩා දශම සංඛ්‍යා ගබඩා කිරීමට යොදා ගනි. හරි. මේකේ m10 ඕනේ 1 2 3 4 5 6 7ක්. m ට 7යි d ට 6යි. m ට 7යි d ට 6යි කියලා එන්න ඕනේ. එතකොට ඔන්න සංඛ්‍යාත්මක දත්තාකාර ටික හරි. ඊළඟට යනවා අපි සංඛ්‍යාත්මක ඒවා ලිව්වේ අංකමය දත්ත අංක 1 කියලානේ රෝම ඉලක්කම්. දැන් දාන්න රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2 කියලා දාන්න. රෝම ඉලක්කම් 2 කියලා දාලා ලියන්න මෙහෙම. දිනය සහ වේලාවන් දත්තාකාර. දිනය සහ වේලාවන් දත්තාකාර. දිනය සහ වේලාවන් දත්තාකාර කියලා ලියන්න. හරි. ඕකෙත් ආකාර 4ක් තියෙනවා. හරිනේ. ඕකෙත් ආකාර 4ක් තියෙනවා. ඒ ආකාර 4 බලමු. ඉස්සලාම date. පළවෙනි එක date කියලා ලියන්න. මම එහා පැත්තට යන්නම් තරුවක් දාලා date. හරි. මේක ගබඩා වෙන්නේ මෙහෙමයි. මේකේ මුකුත් වරහණක් නැත.
අගයක් නෑ දාන්න. ඩේට් කියලා විතරක් දුන්නොත් ගබඩා වෙන්නේ මෙහෙමයි. අවුරුද්ද අකුරු 4කින් මාසය අකුරු 2 ඉලක්කම් 2කින් දිනය ඉලක්කම් 2කින් ගබඩා වෙනවා. ඒ කියන්නේ අද දිනේ ලිව්වොත් මෙහෙමයි සාමාන්‍ය විදිහට ලියවෙන්නේ මේකේ. 2021යි 0.4යි 0යි බොරු කියන්න එපා 28 කියලා ලියවෙන්නේ. හරි. ඔහොමයි ලියවෙන්නේ. ඩේට් වල ලියවෙන්නේ මෙහෙමයි. හරි. එහෙනම් ඩේට් කියලා ලිව්වා නම් ඉස්සරහින් මල් ලියලා තියෙන එකම ලියන්නනේ. මල් ලියලා තියෙන එකම ලියන්න. මල් ලියලා තියෙන එකම ලියන්න. හරි. තව ආකාර තුනක් තියෙනවා ඩේට් ටයිප් එකේ. ඊළඟ එක ඩේට් ටයිම්. ඊළඟ එක ඩේට් ටයිම්. ඊළඟ එක ඩේට් ටයිම්. හරි. ඒකට එන්න ඕනේ මෙහෙමයි. අකුරු ටික DATE TIME ඩේට් ටයිම්. ඒකට එන්න ඕනේ මෙහෙමයි. y අකුරු 4යි m අකුරු 2යි dd තව කැලලක් ඕක එනවා වෙලාවක් දානවා ඔකට වෙලාවක් දානවා පැය ගාන එනවා 32ක් එක්ක මිනිත්තු ගාන එනවා 32ක් එක්ක තප්පර ගාන එනවා මේ ආකාරයට ගබඩා කරොත් මේ සෙට් එකම ගබඩා වෙනවා ළමයි ඩේට් ටයිම් කියලා මේක එන්නේ පැය 24න් පැය 24න් එන්නේ ඒ කියන්නේ දැන් ලිව්වොත් මේක 2021යි 0.4යි 28යි දැන් වෙලාව 5:37යි ඒ කියන්නේ 17යි 37යි තප්පර මන් දන්නේ නැහැ මන් දාන්නම් 50ක් කියලා හරි මේ තප්පර ගන්න ඔන්න ගබඩා වෙන හැටි ඩේට් ටයිම් එහෙනම් දිනයක් එක්ක වෙලාව ගබඩා කරන්න ඕන නම් කොලම් එකට ඩේට් ටයිම් ආකාර එකක් හදන්න වෙනවා කොලම් එක තේරෙන්නේ නැති මං හිතන්නේ මේ කියන එක හරි මං හිතුවේ නෑ මේකට මෙච්චරලා ඇයි කියලා ඉක්මන් කරන්න තව කමාන්ඩ් එකක් තියෙනවා ලියන්න ඩේට් ටයිම් උත් හරි ඉක්මන් කරන්න ඩේට් ටයිම් හරි ඊළඟ ආකාරයට එන්න ඒ ආකාරයේ ටයිම් විතරයි වෙලාව විතරක් ගබඩා කරන්න ඕන නම් ටයිම් කියලා එකක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන් ටයිම් එකේදී ගබඩා වෙන්නේ මේ ෆෝමැට් එකටමයි මේ තියෙන්නේ කලින් පැය ගාන මිනිත්තු ගාන තප්පර ගාන දැන් ලිව්වොත් 17යි 39යි තප්පර 55යි කියලා ලියන්න අම්මා. හරි. දැන් ලිව්වොත් ඔහමයි ගබඩා වෙන්නේ ඕකේ. ටයිම්. ඕකේ ටයිම් වෙලාව විතරයි දිනේ නැත. වෙලාව විතරයි දිනේ නැත. තව එකක් තියෙනවා ළමයි. තව එකක් තියෙනවා දිනේ සහ වෙලාවන් ගබඩා කරන ආකාරවල. දිනේ සහ වෙලාවන් ගබඩා කරන ආකාර තව එකක් තියෙනවා. ඒක YEAR මෙතෙන්ට සාමාන්‍යයෙන් R කියලා එකක් දානවා. ඔකේ තේරුම මෙතන අවුරුද්ද මොන ආකාරයෙන්ද තියෙන්න ඕනේ කියලායි මේ කියන්නේ. හරි. R බලන් ඉන්න. R 2යි නම් ගබඩා වෙන්නේ 2021 නෙමෙයි 21 කියලායි. R 4යි නම් 2021 කියලාම ගබඩා වෙනවා. දැන් R වලට එකක් එහෙම දුන්නොත් කරලා බලන්න වෙනවා. හරි. R වලට එකක් දුන්නොත් කරලා බලන්න වෙනවා. මොන කුණු හරපයක් එයිද දන්නේ නැහැ. R වලට 3 දෙන්නක් පුළුවන් නේ. හරි.
මෙතන මං හිතන්නේ error එකක් එනවා 2 සහ 4 විතරයි මේවට අදාළා ගියන්ට ගන්න පුළුවන් දෙන්න හරි r ට 2යි 4යි විතරයි ගන්න පුළුවන් මොකද r වලට ඍණ ගාණක් එම දාලා බැලුවොත් එහෙම එතන වෙන වැරද්දක් නේ ළමයි r වලට 10ක් දැම්මොත් ඒකත් වැරද්දක් r වලට ගැලපෙන අගයන් දෙක 2 සහ 4 21 2 දැම්මොත් අකුරු දෙකකින් ඉලක්කම් දෙකකින් පෙන්නනවා 4 දැම්මොත් ඉලක්කම් 4කින් පෙන්නනවා අවුරුද්ද විතරයි මෙතනදී ගබඩා වෙන්නේ හරි ඔන්න දින සහ වේලාවන් ගබඩා කරන දත්තාකාර 4 තව දෙකයි තියෙන්නේ ඊළඟට අපි මේක ලිව්වේ ABC විදියට නේද මේ ලියාගෙන ඉන්නේ ඔව් ලියන C කොටස දත්තාකාරවල C කොටස මෙතනින් දත්තාකාර ටික ඉවර වෙනවා C කොටසට එන්න C කොටසට ලියන්න string ඕක සිංහලට පරිවර්තනය කරොත් එහෙම කුණුහරුපයක් එන්නේ ළමයි කුණුහරුපයක් කියන්නේ ඒක තේරුමක් නැති එකක් string ආකාරය කියන්නේ අකුරුයි ඉලක්කනුයි එකතු වෙලා හැදෙනවා string කියලා වර්ගයක් මේක සිංහලෙන් පරිවර්තනය කරොත් එහෙම එන්නේ ඔකට ජැක්සන් එකක් එන්නේ නේ ෆික්ෂන් එකක් එන්නේ string නූල් කියලා එන්නේ හරි string එතකොට වැඩිපුරම පාවිච්චි වෙනවා අපිට මෙන්න මේ වර්ගය හරි නූල් තමා තියෙන්නේ හරි චා පළවෙනි මේකේ ආකාර දෙකක් තියෙනවා චා කියලා ලියන්නනේ චා ඒකේ පළවෙනි එක්කෙනා චා හරිද චා කියලා අපි මෙතන දානවා මොකද්ද ජැක්සන් එකක් M දානවා M වලට අගයක් දාන්න ඕනේ කලවම් ඔව් M වලට අගයක් දාන්න ඕනේ චා හරි මේක ඉස්සරහින් ලියනට වඩා මේ දෙකේ වෙනස ලියන එක වැදගත් මම හිතන්නේ චායි දෙකම එකපාර ලියන්නකෝ මම මේ දෙකේ වෙනස කියන්නම් එතකොට හරි වාචා කියලා දාන්න මෙතෙන්ට ආයිත් M කියලා මම මුන් දෙන්නගෙම වෙනස එකපාර කියන්නම් චා M වාචා M ස්ට්‍රින්ග් ආකාරයේ දත්ත විදි දෙකයි චා එකක් වාචා එකක් ඕගොල්ලෝ වැඩිපුරම පාවිච්චි කරේ මේ වෙනකන් කූරි ලියන්න වාචා තමයි මෙයාව තමයි පාවිච්චි කරේ හරි මු දන්නේ නැතුව හිටියේ දැන් දැනගත්තා කවුද කියලා මේ දෙන්නගේ වෙනස මම කියන්නම් හරි මේ දෙක ලියන්න ඉක්මනට ඔතනින් දත්තාකාර ටික ඉවර වෙනවා ඔතනින් හරි මේ දෙන්නගේ වෙනස මෙච්චරයි මේ දෙන්න හොඳ එක්කෙනා වාචා හරි නරක එක්කෙනා චා උදාහරණයක් විදියට මම චා කියලා කොලම් එකක් හදනවා කැරක්ටර්ස් 15ක් දාන විදියට
වාචා කියලත් කොලම් එකක් හදනවා කැරක්ටර්ස් 15ක් දාන්න. මේක තාම අහලා නැහැ. එන්න පුළුවන් විභාගෙට. හරි. අහලා නැහැ මට මතක විදිහට එන්න පුළුවන් විභාගෙට හොඳම හොඳ තැනක්. හරි. හොඳම හොඳ වැදගත් තැනක් මේ. ඒ හින්දා අහන්න හරියට. අහන්න හරියට ඒ නිසා චා 15ක් දාලා මං ගබඩා කරනවා. චා 15ක් කියන්නේ මම නිකමට අඳින්නම්කෝ 15ක් මෙතන තියෙනවා කියලා. මෙතන 15ක් තියෙනවා. හරි. ගන්නේ නැහැ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13යි 14යි මේකයි 15යි. මෙතනක් 15ක් තියෙනවනේ ළමයි. මෙතනක් 15ක් තියෙනවා. හරිද? ඔන්න මම මේකේ ගබඩා කරනවා ICT කියලා. මේ ගබඩා කරනවා ICT කියලා. ICT මේකෙත් ගබඩා කරනවා ICT කියලා. හරිද? එතකොට චාවල 15ක් හම්බුට 15ක් මම ඉල්ලුවට කොලම් එකට මම මූ ඇතුලේ ගබඩා කරන්නේ 3ක් විතරයි. මේ ටික හිස්. මේකෙත් මේ ටික හිස්. හරි? එතකොට චාවල තියෙන කැත වැඩේ තමයි මූ මේ ටික රිලීස් කරන්නේ නැහැ. මූ මේ ටික ඉඩ අල්ලගෙනම ඉන්නවා ළමයි. මූ මේ ඉඩ අල්ලන් ඉන්නවා දෙන්නේ නැහැ කාටවත්. හරි? කියන්නේ ඉඩ අපරාධය අපේ. මූ එහෙම නැහැ වාචා. පිරුණේ 3යි නම් මූ මේ ටික අතාරිනවා. හරි? මේක ෆික්ස් ලෙන්ත් කියලා අපි කියන්නේ චා. චා ආකාරයේ දත්ත 15ක් වෙන් කරා නම් ඒ 15 මූ අල්ලගෙන ඉන්නවා මූගේ වැලියුස් නැතත්. හරි? වාචා එහෙම නැහැ. වාචා තමන්ට අයිති තමන්ගාව බඩු තියෙන ඒවා ටික විතරයි මූ අල්ලන් ඉන්නේ ඉතුරු ටික මූ අතාරිනවා. මේ ටික මූ ගලවලා අයින් කරනවා. මූ මේක තාම තියාගෙන ඉන්නවා. හරි? චා හොඳ නෑ වාචා හොඳයි. ඕකයි වෙනස. කාට හරි ඕනනම් මේක ඇඳ ගන්න පුළුවන් ඉක්මනට. මම නෝට් එක ලියන්න යන්නේ ඉක්මන් කරන්න. පහලින් මෙහෙම ලියන්න. චා වලදී වෙන් කර ඇති සියලු ඉඩ දත්ත ගබඩා කිරීමට යොදා ගන්නා අතර වෙන් කර ඇති සියලු ඉඩ දත්ත ගබඩා කිරීමට යොදා ගන්නා අතර හිස් ඉඩක් පැවතිය හොත් හිස් ඉඩක් පැවතිය හොත් එම ඉඩ අතහැරීමක් සිදු නොකර දිගටම තමා සතුව පවත්වාගෙන යයි. නමුත් වාචා දත්ත ආකාරයේදී
නමුත් වාචා දත්ත ආකාරයේදී නමුත් වාචා දත්ත ආකාරයේදී ගබඩා කරන ඉඩ පමණක් භාවිත කරන අතර හිස් ඉඩක් පැවතියහොත් හිස් ඉඩක් පැවතියහොත් එය හිස් ඉඩක් පැවතියහොත් එය හිස් ඉඩක් පැවතියහොත් එය අතහැර දත්ත ගබඩාවන ඉඩ පමණක් භාවිත කරයි. දත්ත ගබඩාවන ඉඩ පමණක් භාවිත කරයි. ඒකයි අපි වැඩිය චා හදන්නේ නැත්තේ. හරි. පුරුදු වෙලා ඉන්නේ අපි වැඩිපුර වාචා හදන්න. වාචා තමයි හොඳ එක්කෙනා. හරිනේ. මම ඊළඟ මාතෘකාවට යනවා. ඊළඟ මාතෘකාව තමයි ෆික්ෂන් එක. අපි A B ආකාරයටයි දැනට ලියලා තියෙන්නේ ඉංග්‍රීසි අකුරු වලින් ගත්තොත් මට මතක විදියට. ඔව් නේද? ඔව්. B ආකාරයෙන් ලිව්වේ දත්ත ප්‍රරූප නැත්නම් දත්ත ආකාරනේ. ඒ පොඩ්ඩක් ඕගොල්ලෝ මෙතෙන්ට එන්න B මාතෘකාව ලියපු තැනට ඇවිල්ලා ඒ ලියපු එකට වරහන් දාලා ලියනවාද පොඩ්ඩක් දත්ත ප්‍රරූප කියලාත්. ඒ වචනේ කියුනේ නෑ මම හිතන්නේ. දත්ත ප්‍රරූප කියන්නේත් ඔයාටමයි. B මාතෘකාව දාපු තැනට ඇවිල්ලා මාතෘකාවට ඉස්සරහ වරහණක් දාලා ලියන්න දත්ත ප්‍රරූප කියලා. ඒ වචනේ කියන්න බැරි වුණා. හරි. මේ ළමයි ටිකක් ඇති වෙන්න data ටිකක් දාගෙන ඉන්න ළමයි. මේවා ඉගෙන ගන්න එකෙන් මේවා තේරුම් ගන්න එකෙන් කෙලින්ම ඔයගොල්ලන්ගේ විභාග ප්‍රතිඵල වෙනස් වෙනවාමයි. හරි. ඒ හින්දා මුදල් පිළිබඳ ගැටලු නම් ඇති. ඉතින් ඒකට මොකද කරන්නේ? හරි. පොඩ්ඩක් වැඩිපුර data ටිකක් දාගෙන ඉන්න. මේවා ඉගෙන ගන්න එකෙන් මේක Python HTML කෙලින්ම ආන් හිටියත් ලකුණක් දෙකක් එකතු වෙන මට්ටමේ පාඩම් මේවා මම කියලාමයි පටන් ගත්තේ. නිකන් ආන් හිටියත් ලකුණු එකතු වෙන මට්ටමේ පාඩම් මේවා. හරිනේ? දැඩි අවධානයෙන් ඉන්න. පන්තියක් මිස් කරන්න නම් එපා. හරි? මිස් කරලා මේකට මං ආවේ නැහැ කියන්න නම් එපා. ඇත්තටම කුණු හරපෙන් බයින්න තරම් කේන්ති ළමයි එහෙම වුණාම. හරි? ඊළඟට C කොටසට එන්න. තව එකක් කළා නතර කරනවා. C කොටසට එන්න. C කොටසේ ලියන්න මෙහෙම. C කොටසේ ලියන්න මෙහෙම. C කොටසේ ලියන්න මෙහෙම. C කොටසට ලියන්න මෙහෙම. වගුවක් වෙනස් කිරීම. වගුවක් වෙනස් කිරීම. වගුවක් වෙනස් කිරීම. වගුවක් වෙනස් කිරීම. හරි.
ඒ යටතේ ඉස්සලාම අංක 1 කියලා දාලා ලියන්න. 1 කියලා දාලා ලියන්න අංක 1 කියලා දාලා ලියන්න. එතරම් මාතෘකාවක් ලියන්නේ මේ අපි 1 කියලා දාලා ලියන්න මෙහෙම. නිර්මාණය කර ඇති වගුවක ශේස්ත්‍රයක් ඉවත් කිරීම නිර්මාණය කර ඇති වගුවක ශේස්ත්‍රයක් ඉවත් කිරීම මම පෙන්නන්නම් මේ අද දවසේ කරන අන්තිම එක කරුණාකරලා හරියට අහගන්න බලන්න. හරි. හරි. මෙන්න කතාව. මම යනවා ළමයි අර ඔන්ලයින් එඩිටර් එකටම. හරි. ඔන්ලයින් එඩිටර් එකටම යනවා මම. මෙන්න බඩු තියෙනවා. මම ටේබල් එකක් හදලා තියෙනවානේ ළමයි මෙතන. මේ වෙද්දි මම ටේබල් එකක් හදලා තියෙනවා. මම ආයි මේක රන් කරොත් ටේබල් එකක් හැදෙනවා. හරි. දැන් මම ටේබල් එක අයින් කරලායි තියෙන්නේ ටෙස්ට් කියන එක. මේක මම අපව රන් කරොත් සිලෙක්ට් කළා. හපොයි. මේ එඩිටර් එකේ රන් වෙන්නේ නැහැ ළමයි දැන්. client doesn't not support authentication protocol requested by server. Consider upgrading MySQL client. මේක මේ ෆ්‍රී ඉන්දා වෙන්නේ නැති සමහර විටනේ. මං ආය අර එඩිට් එකට යන්නන්නේ. සුපුරුදු එඩිට් එකට යන්නම්. තප්පර 30ක් විතර යනවා ඒක ඇක්ටිව් වෙලා එන්න. හරි. මෙන්න බලන්න මේක පේනවා ඇති. ඉස්සෙල්ලා එදා පාවිච්චි කරපු ජැක්සන් එක මගේ. හරිද? එදා පාවිච්චි කරපු එඩිටර් එකමයි මේ. මම මේකේ ටේබල් එකක් ගහලා තියෙනවා SS කියන ඩේටාබේස් එකේ. මම ඒක යූස් කරනවා ළමයි. අපෝ SS නෙමෙයිද ඒක? used නෙමෙයි ළමයි use. හරිද? හරි. ටේබල් ටික මම බලන්නම් ඉස්සෙල්ලා show tables වලින්. BLES ටේබල් තියෙනවා ළමයි. මේ හැම එකම command එකක්. හරි. student select star from students. බලන්න ස්ටුඩන්ට්ස් කියලා නෑ ස්ටුඩන්ට් කියලා තියෙන්නේ. එස් කපන්න වෙනවා. මේ බලන්න. දැන් මේ ටේබල් එකේ තියෙන්නේ ළමයි කොලම් දෙකයිනේ. ටේබල් එකේ කොලම් දෙකයි තියෙන්නේ. හරිද? එකක් stid එක අනික st name එක. හරිද? මං මේ කොලම් දෙකෙන් එකක් අයින් කරන්න යන්නේ. අපි මාතෘකාව ලිව්වේ නිර්මාණය කර ඇති වගුවක ශේෂ්ත්‍රයක් ඉවත් කිරීම කියලා. මාතෘකාව ලියලා තියෙන නිර්මාණය කර ඇති වගුවක ශේෂ්ත්‍රයක් ඉවත් කිරීම කියලානේ. හරි. මම ඒ වැඩේ කරන්න යන්නේ හදලා තියෙන ටේබල් එකක්ම ගත්තා. ආයි ටේබල් අලුතෙන් හැදුවේ නෑ. ටේබල් එකේ කොලම් එකක් අයින් කරනවා මම. හරිද? අයින් කරන කොලම් එක විදිහට මම තෝරගන්නවා st name කියන එක. එතකොට මම අයින් කරාට පස්සේ ටේබල් එකේ ඉතුරු වෙන stid කියන කොලම් එක විතරයි. හරිද? ඔන්න බලන්න මම පාවිච්චි කරනවා මෙන්න මේක. command එක alt table. table එකේ structure එක වෙනස් කරන්න තියෙන commands වල ඉස්සරහට යෙදෙනවා හැම එකෙම alt table කියලා. alt table table එකේ නම student 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 student. හරිද? drop drop හලනවා නම් මකනවා නම් යෙදෙන තැන drop column එකේ නම st name
query එක ලිව්වා enter කරාම හරිනම් වැඩ කරයි නැත්නම් error එකක් ඒවි තියලා තියෙන command එක බලන්න alt table student drop st name හරි ඔන්න run වුණා එයා කියනවා පොඩි කතාවකුත් පේනවා ඇති ඔයගොල්ලන්ට records එකක් තිබ්බා ඒක අයින් කරා කියලායි මේ කියන්නේ ඇත්තට එකක් තිබ්බනේ duplicates තිබුණේ නැහැ warnings ඒ කියන්නේ අවවාද නැහැ හරි සමහර වෙලාවට අවවාද කියන්නේ වෙන තැනකට සම්බන්ධ වෙලා තියෙන කොලම් එකක් මැකුවොත් එහෙම warning එකක් දෙනවා MySQL එකෙන් උඹ මැකුවේ වෙන එකට සම්බන්ධ වෙලා තියෙන එකක් උඹට ඉස්සරහදී කෙලවෙන්න ඉඩ තියෙනවා කියලා warning එකක් දෙනවා මේ වෙලාවට warning ආවේ නැහැ මොකද මම මෙයා එක්ක සම්බන්ධතාවයක් තියෙන වෙන ටේබල් එකක් හදලා තිබුණේ නැහැ හරි දැන් බලන්නම් මැකිලාද කියලා සිලෙක්ට් එකක් ගැව්වා මැකිලාද කියලා පේනවා ඔය පේන්නේ එකක් මැකිලා ළමයි අපි st name එක මැකුවේ එක මැකිලා තියෙනවා මේකේ තියෙන්නේ දැන් මේක විතරයි හරිද ටේබල් එකේ කොලම් එකක් අයින් වෙන්නේ ඔහොමයි හරිනේ මෙන්න මේ කමාන්ඩ් එක ලියන්න මෙන්න මේ කමාන්ඩ් එක ලියන්න මෙන්න මේක alt table command එක ලියන්න alt table student drop st name කියලා හරි command එක ලියන්න ඇති පහලින් ලියන්න මෙහෙම පහලින් ලියන්න මෙහෙම ඉහත විධානයෙන් සිදුවන්නේ ඉහත විධානයෙන් සිදුවන්නේ ඉහත විධානයෙන් සිදුවන්නේ ස්ටුඩන්ට් නැමැති වගුවේහි ස්ටුඩන්ට් නැමැති වගුවේහි ස්ටුඩන්ට් නැමැති වගුවේහි st name ස්පේස් එකක් නැහැ මැද්දට හරි සෙමිකො මේ අන්ඩර්ස්කෝර් එකක් තියෙන්නේ ස්පේස් එකක් නැහැ st name නැමැති ශේස්ත්‍රය ඉවත් වීමයි නැමැති ශේස්ත්‍රය ඉවත් වීමයි නැමැති ශේස්ත්‍රය ඉවත් වීමයි හරි එතකොට තව විනාඩි 3ක් ඉන්න ඔහම 6:03යිනේ වෙලාව තාම හරි මම කරපු ටික කියන්නම් කරුණාකරලා මේ ටික අහන්න. වෙන වැදගත් පාඩමක් මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ අහන් ඉන්න කෙනුත් ලකුණු දෙක තුනක් එකතු වෙන පාඩම් මේවා. හරිනේ? එතකොට ඉස්සෙල්ලාම කරේ අද check constraint එක. ඒ කියන්නේ පරීක්ෂා කිරීම කියන එක. කොලම් එකට check constraint එකක් දැම්මහම નિયમિત පරාසයක අගයන් විතරයි අපිට ඇතුළත් කරන්න පුළුවන් වෙන්නේ. අපි දාපු උදාහරණය තමයි අපි කොලම් එකකට 10000ට වැඩි අගයන් විතරක් ඇතුළත් කරන්න පුළුවන් වෙන්න හැදුව කොලම් එකක්. එතකොට 10000ට වැඩි අගයන් ඇතුළත් කරන්න බෑ. හරි. ඊළඟට not null ගැන කිව්වා. ශේෂ්ත්‍රයකට null අගයන් ඇතුළත් වීම වළක්වා ගන්න තමයි not null දැම්මේ. MySQL වල මතක තියාගන්න null සහ හිස් තැන කියන්නේ දෙකක්. not null කොලම් එකකට හිස් තැනක් දාන්න පුළුවන් MySQL වල. Oracle වල බෑ. හරි. ඊට පස්සේ මට මතක විදියට අපි drop table එකක් කරා. table එක database එකෙන් අයින් කරන්න command එකක් ලිව්වා. ඒක හරිම ලේසි එකක්. drop table කියලා table එකේ නම දුන්නා. ඒක ඉවරුණා එතනින්. table එක ගියා යන්න. ඊට පස්සේ ආගන්තුක යතුරු කියලා ලිව්වා. ඒකේ මොකුත් කරේ නැහැ.
ඒක එහෙනම් අමාරුයි. ඒක එහෙම තිබ්බේ හරි. ඒක අමාරුයි ටේබල් දෙකක් සම්බන්ධ කරන්න ඕනේ. ටේබල් දෙකක් හදලා කන්ස්ට්‍රේන්ට් එක දාලා බලන්න ඕනේ හරියටම. සමහර ඒවාට දත්ත දාන්න පුළුවන් වෙනවා, සමහර ඒවාට බැරි වෙනවා. ඒක තිබ්බේ ඒකයි. කරනවා ඒක. ඊළඟට data types ටික බැලුවා. data types ටික බැලුවා. අංකමය දත්ත ආකාර ටිකක් තිබුණා. tiny int, small int, medium int, big int කියලා. ඊට පස්සේ float, double ආකාර දෙකක් සහ decimal ආකාරයක් කතා කරා. ඊට පස්සේ දින සහ වර්ෂ දින සහ වේලාවන් ගබඩා කිරීම සඳහා ආකාර 4ක් කතා කළා. එක්කම නෑ date කියලා එකක් කතා කරේ. date time. ඊට පස්සේ කතා කරේ date time කතා කරා. ඊට පස්සේ ෆික්ෂන් වෙලා තියෙන්නේ නේ. ඊට පස්සේ බලන්න කතා කරපු ටික date time මේ තියෙන්නේ time. ඊළඟට year වලට r වලට දාන්න පුළුවන් 2 සහ 4 විතරයි කිව්වා. ඉන්න පොඩ්ඩක්. හරි. ඊළඟට string ආකාරය, කලවම් ආකාරය. ඔව්. ඒකේ ආකාර දෙකයි, චා සහ වාචා දෙන්නාගේ වෙනස මම පැහැදිලි කරා. වාචා හොඳයි කිව්වා, චා හොඳ නෑ කිව්වා. වාචාවල හිස් ඒවා මු අතාරිනවා. අල්ලගෙන ඉන්නේ නෑ. නමුත් චාවල හිස් ඒවත් ගබඩා කරන් ඉන්නවා. දත්ත අපරාධ යනවා අපේ ඉඩ. හරි. ඊට පස්සේ අපි කතා කරේ වගුවක් වෙනස් කරන එක කමාන්ඩ් එකක් ලිව්වා. alter table command එක. alter table කියලා table එකේ නම ලිව්වා. drop කියලා column එකක් drop කළා. අයින් කරා column එකක්. තව මේ යටතේ සෑහෙන දේවල් ටිකක් තියෙනවා. හරි. ලබන සතියේ 4ට පන්ති තියෙන්නේ බදාදා පන්තිය. රිවිෂන් එක 7:00ට තියෙන්නේ සෙනසුරාදා සාමාන්‍ය විදියට. මං 7:25 විතර වෙද්දි පේපර් එක දානවා group එකට. හරි. මුදල් ගෙවීමක් කළොත් කරුණාකරලා මට දැනුම් දෙන්න. මෙන්න මේ දවසේ මේ මාසයේ වෙනුවෙන් මෙච්චරක් ගෙව්වා කියලා. හරිනේ? හරි. ප්‍රශ්න තියෙනවා නම් ඇහුවා ඇකි. ජය වේවා. ගෙදරට වෙලා ඉන්න සමය මේ යන්නේ නැතුව. හරි. ජය වේවා. ඒක 2000 දෙන්න ඕනේද? ඒ ගැන කතා කරගන්න බැරි වුණා බං. අඩු කිරීමක් තියනවාද කියලා මං අනිසලා දෙන්නකනු පොඩ්ඩක් අහන්නම්. පන්ති කරන දෙන්න අනිත් දෙන්නගෙන් පොඩ්ඩක් අහලා බලන්නම් මොනවා හරි කේස් එකක් කරනවද කියලා. ඒ මොනොත් අඩු කරයි. ඒ මොනොත් මං කියන්නම්. ඒක බලන්නම් ඇත්තට මෙහෙම chance එකක් තියෙනවා. අපි ඊ ගමන ටිකක් අඩු කරා 1000ක් කරා රිවිෂන් එකේ 1200 හරි 1300 හරි ගාන 1000ක් කරා. මේ ගමන try එකක් දෙන්න. හරි. මොනවා හරි ගැටලුවක් තියෙනවා group එකට දාන්න. සුනේත් note එක දාන්න.